if I am correct, mama නිවැරදි නම් පුතේ I gave you a homework last week. ගිය සතියේ මම ඔයාලට ගෙදර වැඩක් දුන්නා නේද? right. ගෙදර වැඩේට යන්න කලින් අපි ගිය සතියේ මොනවද කතා කරේ කියලා ඩිස්කස් කරේ කියලා ඉගෙන ගත්තේ කියලා පැහැදිලි කරගත්තේ කියලා පොඩ්ඩක් බලලයි. okay? අපි කතා කරමින් ඉන්න පාඩම තමයි පුතේ our current lesson is reported speech. right? දැන් අපි දවස් දෙකක් හෝ තුනක් තිස්සේ මේ reported speech පාඩම කරමින් ඉන්නේ. we are doing it. right? අපි එතකොට reported speech කියන පාඩම කොච්චර වැදගත්ද කියලා කතා කරා. right? reported speech කියන පාඩම කොච්චර වැදගත්ද කියලා කතා කරා ගිය සතියේදීත් ඊට කලින් සතිවලදීත් because this is a compulsory question at the O level examination. සාමාන්‍ය පෙළ විභාගයේදී අනිවාර්ය ප්‍රශ්නයක් මේක. right? ආසන්න අවුරුදු හැම එකකදීම 2018 හැර ආසන්න අවුරුදු හැම එකකදීම පුතේ reported speech කියන පාඩම ප්‍රශ්නයක් විදිහට ඇවිල්ලා තියෙනවා in second paper. දෙවෙනි ප්‍රශ්න පත්‍රය තමයි මේක එන්නේ. okay? එතකොට දැන් ඔන්න O level විභාගයේ කවද තියෙන්නේ කියලා දින નિયમિત වෙලා තියෙනවා. නියම වෙලා තියෙනවා පෙබරවාරි 21 වෙනිදා. ඒතර ඔයාලගේ විභාගයත් ලබන අවුරුද්දේ මේ අවුරුද්දෙන් කොරෝනා ඉවර වුණොත් ලබන අවුරුද්දේ දෙසැම්බර් මාසෙදී ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා. that means you have only 1 year and 4 months. මාස හතරක් හෝ පහක් හෝ සමග අවුරුද්දක වගේ කාලයක් තමයි තියෙන්නේ. that is more than enough. ඒ හොඳටම ඇති පුතේ. if you work hard ඔයා මහන්සිලා වැඩ කරනවා නම් හොඳ A පාස් එකකට B පාස් එකකට යන්න. okay? ඔයාලට මම පොඩි සිද්ධියක් කියන්නම්. 10 වසරේ ඔයාලටද මම දන්නේ මේක කිව්වේ 11 වසරේද කියලා I can't remember. මට මතක නැහැ. ඔහුගේ දවසක මම ඉස්කෝලේට ගියා. එතකොට ඇවිල්ලා හිටියා ඉස්කෝලෙන් අවුට් වෙච්ච අයියලා කීප දෙනෙක් 5 දෙනෙක් විතර. එයාලා අවුට් වුණේ ඉස්කෝලෙන් 2018 වගේ වර්ෂයකදී. එයාලා දැන් ජොබ් වලට යන්න 80 මේ මොකද්ද 80 සහතිකය අරන් යන්න තමයි ඇවිල්ලා හිටියේ. right? රැකියාව වලට යන්න. හැබැයි එයාලා කියපු දේ තමයි සර් දැන් තමයි තේරෙන්නේ සර් දැන් තමයි තේරෙන්නේ ඉංග්‍රීසි වලට ඒ කාණේ මහන්සි වුණා නම් කොච්චර හොඳයිද කියලා. සර් යන ඇප්ලිකේෂන් දාන ජොබ් එකෙන් ඉල්ලන්නේ C පාස් එකකට වඩා උඩින්. සර් අපි මොනවා පාස් වුණත් වැඩක් නැහැ. මොනවට A තිබුණත් වැඩක් නැහැ. B තිබුණත් වැඩක් නැහැ. සර් ඉංග්‍රීසි තමයි ඉස්සෙල්ලාම අහලා තියෙන විෂය. එතකොට යාළුවට තේරෙනවා ක්ලාස් එකට කිව්වේ නේද? right. එතකොට යාළුවට තේරෙනවා පුතේ කොච්චර වැදගත්ද කියලා ඉංග්‍රීසි වලට C පාස් එකෙන් එහා ගන්න එක. ඔයා පෞද්ගලික අංශයේ රැකියාවක් කරන්න හිතාගෙන හිටියත් රජයේ රැකියාවක් කරන්න හිතාගෙන හිටියත් පුතේ අනිවාර්යෙන් ඉංග්‍රීසි වලට C පාස් එකෙන් එහා ගන්න ඕනේ. ඒ කියන්නේ ලකුණු 55ට උඩින් ඔයා ගන්න ඕනේ. right? more than 55. 55ට උඩින් තමයි C පාස් එක හම්බ වෙන්නේ. C පාස් එක කරත් පුතේ ඉදිරියේදී ඔයාලා ජොබ් එකක් කරන කාලෙට පුතේ ජොබ් ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන් A පාස් එකක් B පාස් එකක් තියෙන්න ඕනේ. ඒ නිසා මහන්සි වෙන්න. you can do it. ඔයාලට පුළුවන් ඒක කරන්න because you have ample time. ඔයාලට ප්‍රමාණවත් තරම් ඇති තරම් කාලයක් තියෙන නිසා. right? this is our lesson. මේ තමයි අපේ පාඩම. අපේ පාඩම උනේ reported speech නොහොත් වාර්තා කතනෙන් කෙනෙක් ප්‍රකාශ කරපු දෙයක් තවත් කෙනෙක් සමග කියන ආකාරය. කෙනෙක් ප්‍රකාශ කරපු දෙයක් තවත් එක්කෙනෙක් එක්ක කියන විදිහ ලියා දැක්වීම තමයි අපි reported speech එහෙම නැත්නම් indirect speech කියන පාඩම තුලදී ඉගෙන ගන්න. එතකොට අපි මේ පාඩම we divided into 3 parts. අපි කොටස් තුනකට වෙන් කරගත්ත පුතේ. ඒ තමයි sentences, questions and imperatives. අපි ඒකේ sentences කියන කොටස අවසන් කරලා සතුටින් ඉන්න මේ වෙලාවේ අපි ගිය සතියේ ආරම්භ කරා questions ඉගෙන ගන්න. හැබැයි questions කියන sub part එක අනු කොටස අපිට කතා කරලා ඉගෙනගෙන ඉවර කරගන්න බැරි වුණා ගිය සතියේ because this is a very long lesson. මේක ඊටාම දීර්ඝ පාඩමක් නිසා පුතේ. okay? ඒ නිසා අපි questions වල මුල් කොටස විතරයි කතා කරේ. මම ඒ ටික මතක් කරලා තමයි questions වල දෙවෙනි කොටසට අද මම එන්නේ. okay? අපි questions තමයි පටන් ගත්තේ. එතකොට ඒ යටතේ අපි ඉගෙන ගත්ත මෙන්න මෙහෙම ප්‍රශ්න වර්ග දෙකක් තියෙනවා පුතේ ඉංග්‍රීසි භාෂාවේ. සිංහල භාෂාවෙත් එහෙමමයි. yes no type questions and WH questions. yes no type questions, WH questions කියලා වර්ග දෙකක් තියෙනවා. එතකොට yes no type question එක ස්වභාවය තමයි පුතේ yes no type question එකක උත්තරේ වෙන්නේ right answer එක වෙන්නේ yes hari no hari. ප්‍රශ්නේ ඉදිරිපත් කරාම මේකට උත්තරයක් ලැබෙනවනේ කාගෙන් හරි. එයා දෙන උත්තරේ ඔව් හරි නෑ හරි කියන දෙකෙන් එකක් වෙන්න ඕනේ. ඒ වගේම
yes no type question එකක් අනිවාර්යයෙන්ම ආරම්භ වෙනවා පුතේ helping verb එකකින් උපකාරක ක්‍රියාපදයකින් ආරම්භ වෙනවා. am is are වෙන්න පුළුවන්, have has වෙන්න පුළුවන්, will shall වෙන්න පුළුවන්, can could වෙන්න පුළුවන්, මොකක් හරි අර කියපු helping verbs 25න් එකකින් තමයි පුතේ yes no type question එකක් ආරම්භ වෙන්නේ. And the other one is WH questions. WH questions වල ස්වභාවය තමයි පටන් ගන්නේ WH word එකකින්. Right? where, why, when, what, who වගේ WH word එකකින් පටන් ගන්නවා. ඒ වගේම පිළිතුර yes හරි no හරි දෙක හැර වෙනත් උත්තරයක් ලැබෙන්න ඕන. Right? ඔන්න ඔය වගේ ප්‍රශ්න වර්ග දෙකක් තියෙනවා කියලා කතා කරා. අපි direct speech එකක් විදිහට right? ඒ කියන්නේ ඍජු කතනයක් විදිහට ප්‍රශ්නයක් ඉදිරිපත් කරොත් ඒක reported speech වලට අපි හරවන්න ඕනේ විභාගෙදී. ඒක තමයි අපිට තියෙන ඩියුටි එක. ඒක තමයි අපේ රාජකාරිය වෙන්නේ විභාගෙදී. right? එතකොට විභාගෙදී අපි ප්‍රශ්නයක් දීලා තියෙද්දි ඒක reported speech වලින් ලියන්න කලින් අපි දැනගන්න ඕනේ පුතේ කොහොමද ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නේ කියන එක. මොකද 2020 අවුරුද්දේ that means the last year ගිය අවුරුද්දේදී පුතේ අපිට දීලා තිබුණේ ප්‍රශ්නයක් පරිවර්තනය කරන්න නෙවෙයි ප්‍රශ්නයක් reported speech වලින් ලියන්න නෙමෙයි පුතේ ප්‍රශ්නයක් හදන්න සාමාන්‍ය වාක්‍ය පහක් දීලා ඒ වාක්‍ය පහ ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරන්න තමයි දීලා තිබුණේ ගිය අවුරුද්දේ. ඒ නිසා අපි ගිය සතියේදී ඉගෙන ගත්තේ දවස පුරාම මොකක්ද කොහොමද yes no type question එකක් හැදෙන්නේ කොහොමද WH question එකක් හැදෙන්නේ කියලා. right? අන්න ඒ කොටස අපි ඉගෙන ගත්තා. අද අපිට කරන්න තියෙන්නේ ඒ විදිහට නිර්මාණය කරපු ප්‍රශ්නයක් කවුරු හරි ඉදිරිපත් කරොත් ඒ විදිහට නිර්මාණය කරපු yes හෝ හරි WH හරි ප්‍රශ්නයක් පුතේ ඉදිරිපත් කරාම ඒක reported speech වලින් ලියන හැටි තමයි අද ඉගෙන ගන්න තියෙන්නේ. අපි තාම මේ මතක් කරන්නේ last week lesson ගිය සතියේ පාඩම. ඔන්න ඔහොම ප්‍රශ්න වර්ග දෙකක් තියෙනවා කියලා අපි කතා කරා. right? ඊට පස්සේ අපි WH words ටික මොනවද කියලා අඳුනගත්තා. නේද? we recognize what the WH words are. ඒ වගේ සිංහල තේරුම් කතා කරා අපි මේ විදිහට. ඒවා කටපාඩම් දැන් ඔයාලට ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. okay? මෙන්න මෙහෙමයි ප්‍රශ්නයක් හැදෙනවා කිව්වේ හිටපු නැති අයට, ඉන්න අයට ඔක්කොගෙම පහන් සංවේගී උදෙසා I am going to remind you that again. මම ආපහු මතක් කරන්නයි යන්නේ තප්පරේ. right? අපි පුතේ ප්‍රශ්නයක් නිර්මාණය කරන්නේ in 3 steps. පියවර 3කින් තමයි ප්‍රශ්නයක් නිර්මාණය කරන්නේ. මුලින්ම අපිට ඕනේ sentence එකක්, සාමාන්‍ය වාක්‍යයක් ඕනේ. අන්න මම සාමාන්‍ය වාක්‍යයක් ගත්තා she is selling vegetables කියලා මතක ඇති. right? ඒකේ ඇය එළවලු විකුණමින් ඉන්නවා කියන සිංහල තේරුම තියෙනවා. right? එතකොට අපි ඒකේ මුලින්ම දෙවන පියවරේදී අපි දෙවන පියවරේදී කරන්නේ පුතේ මුලින්ම අපි yes no type question එක තමයි හදාගන්නේ. sentence එකක් අරගෙන එයාව වෙනස් කරලා අපි yes no type question එක හදනවා. හදන්නේ මෙහෙමයි. අපි අර sentence එකේ තියෙන පළවෙනි උපකාරක ක්‍රියාපදේ තෝරගන්න. පළවෙනි helping verb එක අපි අල්ලගෙන එයාව ගේනවා පුතේ sentence එකේ ඉදිරියට. කාගේ ඉදිරියට ගේන්නේ? subject එකේ ඉදිරියට තමයි ගේන්නේ. sentence එකේ ඉදිරියට ගේනවා. එතකොට අපිට ලැබෙනවා කොටසක් is තමයි පටන් ගන්න වචනේ වෙන්නේ. is she selling vegetables කියලා කොටසක් අපිට ලැබෙනවා. ඇය එළවලු විකුණමින් ඉන්නවාද? ඒක තමයි පුතේ yes no type question එක වෙන්නේ. yes no type question එක වෙනස් කරලා අපි WH question එකක් හදා ගන්නවා. ඒක කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. WH question එකදී පුතේ අපිට උත්තරයක් ලැබෙනවානේ. WH question එකදී අපිට දීර්ඝ උත්තරයක් ලැබෙනවා. ඒ උත්තරේ yes no type question එක ඇතුලේ තියෙනවා. අපි මොකද කරන්නේ? අන්න ඒ කොටස තෝරගෙන මම හිතනවා vegetables කියලා. ඒ කොටස තෝරගෙන ඒක අපි sentence එකෙන් ඉවත් කරලා දානවා. වාක්‍යයෙන් අයින් කරනවා. ඒක sentence එකෙන් ඉවත් කරලා අපි කරන්නේ මොකද්ද? ඉවත් කරපු දෙයට අදාළ WH word එකක්. දෙයක් ඉවත් කරොත් what, කෙනෙක් ඉවත් කරොත් එහෙම who, ස්ථානයක් ඉවත් කරොත් එහෙම where, හේතුවක් ඉවත් කරොත් why, විදිහක් ඉවත් කරොත් how, දිනයක් ඉවත් කරොත් when. ඔය විදිහට ගැලපෙන WH word එකක් අපි ලබා ගන්නවා sentence එකට. ඒක ගේනවා ඉදිරියට ගෙනල්ලා අර yes no type question එකේ ඉතිරි ටික ඔහේ ලියලා දානවනේ. what is she selling? ඇය විකුණමින් ඉන්නේ මොනවද කියලා WH question එකක් ලැබෙනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ ප්‍රශ්නයක් අපි හදන්නේ. right? තාම reported speech පාඩම නෙමෙයි මේ යන්නේ. ප්‍රශ්න නිර්මාණය කිරීම අනු කොටසක් මේ කතා කරන්නේ. right? ඔන්න ඕක තමයි පුතේ 2020 අවුරුද්දේදී තිබුණේ.
2020 අවුරුද්දේ ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගේ දෙවනි පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නේ විදියට තිබුණේ පුතේ මෙන්න මේ විදිය sentences පහක් දීලා තිබුණා right මෙන්න මේ විදිය sentences පහක් දීලා තිබුණා ඔය sentences පහෙන් කෙලින්ම WH question එක හදන්න කියලා තමයි දීලා තිබුණේ වාක්‍ය පහ හරවන්න ඕනේ WH question පහක් බවට එතකොට yes no type question එක හදන්න නෑ හැබැයි අතරමඟදී ඔයාට ඒක හැදෙන පියවරක් බවට පත් වෙනවා මොකද sentence එකක් කෙලින්ම පුතේ WH question එකක් බවට හරවන්න බෑ ඒක yes no කරලා තමයි ඒක WH එකක් බවට හරවන්න ඕනේ හැබැයි විභාගයේදී අහලා තිබුණේ sentence එක දීලා කෙලින්ම WH question එක අද ඒ ප්‍රශ්නේ අපි කරනවා ක්ලාස් එකේ right ඔන්න ඔය ගැන තමයි අපි ගිය සතියේදී කතා කරේ ඉසුරි okay ඉසුරුගේ ඉල්ලීමට කන් දෙනවා right අපි ඊට පස්සේ තව උදාහරණයක් බැලුවා you are going home ඔයා ගෙදර යමින් ඉන්නවා ඒක yes no type එක උනේ ආ කියන එක තමයි පළවෙනි helping verb එක මතක් වෙනව නේද දැන් පාඩම මතක් වෙනව නේද පුතේ ආ කියන ක්‍රියාපදේ තමයි පළවෙනි උපකාරක ක්‍රියාපදේ වෙන්නේ එයාව ඉදිරියට ගේනවා අපි are you going home කියලා කොටසක් අපිට ලැබෙනවා ඒක තමයි yes no type question එක ඔබ ගෙදර යමින් ඉන්නවාද right ඊට පස්සේ WH question එකක් හදන්න නම් මොකද කරන්නේ අපි උත්තරයක් ඉවත් කරන්න ඕනේ අපි ඉවත් කරන්නේ home කියලා හිතමු ඒක අපි අයින් කරනවා home කියන්නේ පුතේ ස්ථානයක් අයින් වෙන නිසා ගන්න පදේ where කියන එක අපි ගේන්න ඕනේ ඉදිරියට ඉතිරි ටික එහෙමම ලියනවා where are you going ඔබ යමින් ඉන්නේ කොහෙද කියලා උත්තරයක් හම්බ වෙනවා right ඔන්න WH questions සහ yes no type questions හදපු විදිහ හැබැයි මෙන්න මෙහෙම ගැටලුවකුත් මතු වුණා පුතේ මොකද්ද අර yes no type question එක හදද්දී අපි කරන්නේ පුතේ we grab the first helping verb and take that in front of the sentence අපි මොකද කරන්නේ yes no type එක හදද්දී පළවෙනි උපකාරක ක්‍රියාපදේ අල්ලගෙන එයාව වාක්‍ය ඉදිරියට ගේනවා අන්න කෙලින්ම හැදෙනවා yes no type question එක හැබැයි ඒ වාක්‍ය ඇතුලේ උපකාරක ක්‍රියාපදයක් නැති වුණොත් helping verb එකක් නැති වුණොත් I go home වගේ වාක්‍යයක් තිබුණොත් helping verb නෑනේ නේද she went to the village වගේ වාක්‍යයක් තිබුණොත් ඒකේ helping verb එකක් නෑනේ නේද she goes candy කියලා තිබුණොත් එහෙම ඒකේ helping verb එකක් නෑනේ පුතේ අන්න එහෙම වාක්‍ය හම්බුනොත් මොකද කරන්න කියලාත් අපි කතා කරා right එතනදී අපි පැහැදිලි කරගත්ත පුතේ මොකද්ද වාක්‍යයේ දීලා තියෙන ක්‍රියාපද දෙකක් විදිහට වෙන් කරගන්න ඊට පස්සේ ඒකේ පළවෙනි එක ඉදිරියට ගේනවා කියලා හැබැයි ඔය වැඩේ උනේ 9 දිනෙකට විතරයි විශේෂ ක්‍රියාපද 9ක් තියෙනවා පුතේ විශේෂ ක්‍රියාපද 9ක් තියෙනවා there are special 9 verbs ඒ ක්‍රියාපද 9 වාක්‍ය ඇතුලේ තිබුණොත් අපිට දීලා තියෙන sentence එක ඇතුලේ තියෙන්නේ ඒ 9 දෙනාගෙන් කෙනෙක් නම් ඒ 9 දෙනාගෙන් කෙනෙක් නම් පුතේ අපි මොකද කරන්නේ හැබැයි මේ 9 දෙනා වාක්‍ය ඇතුලේ තනියම ඉන්න ඕනේ එයත් එක්ක තවත් ක්‍රියාපදයක් තියෙන්න බෑ අන්න එහෙම හිටියොත් මොකද කරන්නේ අපි ක්‍රියාපදේ බෙදුවා මෙන්න මේ විදිහට 9 දෙනා තමයි do does did have has had ඊට පස්සේ go goes went කියන ප්‍රධාන ක්‍රියාපදවල මෙතන go වෙනුවට ඕනනම් play තියෙන්න පුළුවන් come තියෙන්න පුළුවන් eat තියෙන්න පුළුවන් drink තියෙන්න පුළුවන් learn තියෙන්න පුළුවන් මෙතන goes වෙනුවට learns තියෙන්න පුළුවන් takes තියෙන්න පුළුවන් comes තියෙන්න පුළුවන් නේද ඊට පස්සේ writes තියෙන්න පුළුවන් මෙතන went වෙනුවට took තියෙන්න පුළුවන් played වෙන්න පුළුවන් learned වෙන්න පුළුවන් මොකක් හරි කමන්නේ අතීත කාලයක් ඒ කියන්නේ go කියන්නේ පුතේ බහුවචන ක්‍රියාපදය goes කියන්නේ ඒකවචන ක්‍රියාපදය went කියන්නේ අතීත කාලෙනේ ඔය විදිහට මෙතන මම මේ උදාහරණයක් විතරයි දීලා තියෙන්නේ main verbs වල බහුවචනයයි ඒකවචනයයි අතීත කාලය මෙතෙන්ට ඕනෙම go අයින් කරලා ඕනෙම බහුවචනයක් එන්න පුළුවන් goes නැතුව ඕනෙම ඒකවචනයක් එන්න පුළුවන් මෙතන went නැතුව ඕනම අතීත කාලයක් තියෙන්න පුළුවන් හැබැයි have has had කිව්වම මේකට වෙනත් ආකාර නෑනේ have has hadම තමයි do does did කියන කරත් ඒ තුන් දෙනාම තමයි වෙනත් ආකාර ආදේශ කරන්න බෑ එතෙන් ඒ නිසා do does did have has had සහ ප්‍රධාන ක්‍රියාපදවල go goes went කියන බහුවචනය ඒකවචනය අතීත කාලය තිබුණොත් මෙන්න මේ විදිහට බෙදෙනවා do තිබුණොත් do does තිබුණොත් does do did තිබුණොත් did do have තිබුණොත් do have has තිබුණොත් does have had තිබුණොත් did have go තිබුණොත් do go goes තිබුණොත් does go when තිබුණොත් did go විදිහට බෙදෙනවා
අර මට මැසේජ් එකක් දාලා පුතෙක් හරි දුවෙක් හරි අහලා තිබුණා ගිය සතියේ මම අර හෝම්වර්ක් එක එව්වන් පස්සේ හොඳයි අහපේක පුතේ මෙතන වෙන ක්‍රියාපදයක් තිබුණොත් එහෙනම් අපි හිතමුකෝ මෙතන goes කියන එක නැතිව අපි හිතමු මෙතන තියෙන්නේ අපි හිතමු takes කියලා. ඒ කියන්නේ take කියන එකේ ඒක වචනේ මේ තියෙන්නේ. ඔහොම තිබුණොත් මොකද කරන්න කියලා. ඉතින් අර විදිහම තමයි නේද? මේක බෙදෙනවා පුතේ. පළවෙනියා තමයි does. එයාට එකතු කරනවා මොකද්ද? take කියන එකේ බහුවචනය plural form එක take. take. එතකොට takes කියන එකේ බෙදිල්ල තමයි පුතේ does take. went කියන එක නැතුව took කියලා තිබුණොත් එහෙම, ඒ කියන්නේ ගත්තා කියලා තිබුණොත් එහෙම ඒක බෙදෙන්නේ කොහොමද? did සහ take විදිහට. ඒ කියන්නේ පුතේ මේ බෙදිලා ගියාම දෙවෙනි ක්‍රියාපදේ අනිවාර්යයෙන්ම බහුවචන ක්‍රියාපදයක් වෙන්න ඕනේ. මේකෙත් බහුවචන ක්‍රියාපදයක් දෙවෙනි ක්‍රියාපදේ. මේකෙත් බහුවචන ක්‍රියාපදයක් දෙවෙනි ක්‍රියාපද. ක්‍රියාපද ටික මතකයි නම් මේ මං කියන එක හරියට ඔලුවට යයි පුතේ ඈ. ක්‍රියාපද ටික මතකයි නම්. ඔන්න ඔය විදිහට තමයි අපි මේ 9 දෙනාව බෙදාගත්තේ. එතකොට අපි අර කලින් නිර්මාණය කරපු වාක්‍යයක් ප්‍රශ්නයක් බවට හැරවීම මෙතනදී පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙන්න මේ 9 දෙනා වාක්‍ය තුල හිටියොත් එහෙම right. එතකොට බෙදලා තමයි අපිට ගන්න වෙන්නේ කොහොමද හැදෙන්නේ කියලා. So this is the homework I sent you. මේක තමයි මම ඔයාලට එව්වේ. මෙතනදී සාකච්ඡා කරනවා මම අර කියපු සේරම ටික. මෙතනදී සාකච්ඡා වෙනවා පුතේ මම අර කියපු සේරම ටික. ඒ නිසා හොඳට පැහැදිලි කිරීම අහගෙන ඉන්න. ඔක්කොම ළමයි homework එක ලියලා නේද තියෙන්නේ? ඔව් මොකද දිල්ෂාන් දිල්ෂාන් ගාම ගන්නවා මං අල සදේශ ලියලා රවිඳු ඉවනේ රවිඳු right බලමු දැන් ඉතින් ගුටි දෙන්න විදියකුත් නැහැ right online තමයි ගුටි දෙන්න වෙන්නේ එහෙම online ගුටි දෙන්න බෑනේ සමිත very good බාෂි very good බිරන්ද very good කොට දෙනෙක් ලියලායි තියෙන්නේ online දෙන්න මම කියලා දෙන්නම් ඔයා online ගුටි දෙන විදිහ මම කියලා දෙන්නම් තාම okay let's start අපි පටන් ගමු යන discussion එක මෙන්න මෙහෙම sentences 10ක් තිබුණේ පුතේ right පැහැදිලි වෙන්න නම් හොඳට අහගෙන ඉන්න right හොඳට අහගෙන ඉන්න you are a clever student ඔයා දක්ෂ ශිෂ්‍යයෙක් she was reading a book ඇය පොතක් කියවමින් හිටියා they have a class at 10 ඔවුන්ට තියෙනවා පන්තියක් 10ට our teacher comes to school by bus අපේ ගුරුතුමා පාසලට එනවා බසයෙන් Mr. John did a job at a bank last year ජෝන් මහත්තයා රැකියාවක් කරා බැංකුවක ගිය අවුරුද්දේ he has bought a car to travel ඔහු කාර් එකක් මිලදී අරගෙන තියෙනවා සමංචාරය කිරීමට නැත්නම් ගමන් කිරීමට Amal took vaccine for corona Amal corona වලට vaccine එක කියන්නේ පුතේ එන්නතනේ එන්නත ගත්තා ඔන්න ඔහම sentences 7ක් තමයි තියෙන්නේ පුතේ අපිට ප්‍රශ්න නිර්මාණය කරන්න okay then you are a clever student ඔයා දක්ෂ ශිෂ්‍යයෙක් කියන වාක්‍ය yes no type වලට මුලින්ම හරවන්න ඕනේ ඔයා දක්ෂ ශිෂ්‍යයෙක්ද ඊට පස්සේ පුතේ එකෙන් wh එක හදන්න ඕනේ a clever student කියන එක උත්තරේ විදිහට අරගෙන ඒතර මොකක්ද අහන්න ඕනේ අපි ඔයා කවුද කියලා නේද අහන්න ඕනේ ඔයා දක්ෂ ශිෂ්‍යයෙක්ද ඊට පස්සේ අහන්න ඕනේ ඔයා කවුද කියලා පළවෙනි එක අපි කරලෙමු පුතේ මෙතනදී පළවෙනි වාක්‍ය තුල තියෙන්නේ පුතේ අපිට helping verb එකක් තියෙනවා මෙයා තමයි subject එක helping verb එකක් තියෙනවා එහෙනම් එයාව අපි ඉදිරියට ගේන එක තමයි මුලින්ම කරන්නේ right එයාව ඉදිරියට ගෙනාපු ගමන් අපිට ලැබෙනවා yes no type question එකක් are you a clever student කියලා right බලමු එහෙමද වෙන්නේ කියලා are you a clever student very nice ඒක තමයි yes no type question ඊට පස්සේ මොකද්ද අපි කරන්න ඕනේ a clever student අයින් කරන්න ඕනේ a clever student අයින් කරලා ඒ වෙනුවට ගන්න ඕනේ අපි මේ අයින් වෙන්නේ පුද්ගලයෙක් නිසා පුතේ who
කියන WH word එක ගන්න ඕනේ. එයාව අරගෙන ඉදිරියෙන් ලියනවා who are you කියලා. එතකොට a clever student කියන එක තව දුරටත් ප්‍රශ්නය ඇතුලේ තියෙන්න බෑ. who are you? ඔයා කවුද? පළවෙනි එක හරි. second one. දෙවෙනි එකේදී වෙන්නේ පුතේ was reading තමයි පුතේ ක්‍රියාපදය. ඒකෙත් අපිට helping verb එකක් තියෙනවා was කියලා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. එයාව ගේන්න පුළුවන් අපිට ඉදිරියට. එතකොට yes no type question එක වෙන්න ඕනේ පුතේ. Was she reading a book? Was she reading a book? ඇය පොතක් කියවමින්ද හිටියේ. ඊට පස්සේ අපි book කියන එක අයින් කරන්න. පොතක් තමයි ඉවත් වෙලා යන්නේ. ඒ කියන්නේ දෙයක්. දෙයක් සඳහා අපි භාවිතා කරන්නේ පුතේ what කියන WH word එක. එහෙනම් එයාව ගේනවා ඉදිරියට. ගෙනාපුවාම අපිට ලැබෙනවා WH question එක. What was she reading? What was she reading? ඇය කියවමින් හිටියේ මොකක්ද? ඇය කියවමින් හිටියේ මොකක්ද කියලා අපිට WH question එකක් ලැබෙනවා. Third one. They have a class, right? They have a class කියලා අපිට තියෙනවා ඔන්න sentence එකක්. ඒකේ පුතේ helping verb එක වෙන්නේ have. හැබැයි අපි කලබල වෙලා හරියන්නේ නැහැ. have කියන්නේ පුතේ one of those nines. අර 9 දෙනාගෙන් කෙනෙක්. නේද? ඒ 9 දෙනාගෙන් කෙනෙක් ඒ වගේම එයා ඉන්නේ තනියමයි. බලන්න subject එක තමයි they. a class at 10 කියන්නේ පුතේ complement එක. එහෙනම් තියෙන එකම ක්‍රියාපදේ තමයි have. ඒ කියන්නේ මෙයා තනි ක්‍රියාපදයක් විදිහට ඉන්නවා. එහෙනම් අපිට සිද්ධ වෙනවා මොනවා කරන්නද පුතේ? ක්‍රියාපදයේ දෙකට බෙදලා දක්වන්න සිද්ධ වෙනවා. කොහොමද බෙදෙන්නේ have කියන එක දැන් කටපාඩමින් දැනගන්න ඕනේ. do සහ have විදිහට බෙදනවා පුතේ අපි ක්‍රියාපදේ. ඔන්න දැන් අපිට verbs දෙකක් තියෙනවා. ඒකෙන් do කියන එක ගේනවා අපි ඉදිරියට. එතකොට පුතේ yes no type question එක හැදෙනවා කොහොමද? Do they have a class at 10? Do they have a class at 10 කියලා අපිට yes no type question එක හැදෙනවා. right? මට මේ ටික අයින් කරන්න ඕන නැත්නම් උත්තරේ පේන්නේ නැහැ නේ. බලමු එහෙමද ඇවිල්ලා තියෙන්නේ කියලා. Do they have a class at 10 කියලා තමයි yes no type question එක හැදෙන්නේ. ඊට පස්සේ අපි අයින් කරන්න ඕනේ at 10 කියන එක. පුතේ අයින් කරන්නේ වෙලාවක්. නේද? වෙලාවක්. කාලයක් ඉවත් කරන නිසා අපිට පුළුවන් WH words දෙකක් තියෙනවා මෙතෙන්ට ගන්න. එක්කෝ at what time පාවිච්චි කරනවා at what time කීයටද කියන එක. එහෙම නැත්නම් when පාවිච්චි කරත් පුතේ වැරද්දක් නැහැ. මම මෙතන පාවිච්චි කරේ when කියන එක. When do they have a class? එයාලට පන්තිය තියෙන්නේ කවද්ද? නැත්නම් පන්තිය තියෙන්නේ කීයටද කියලා තමයි ප්‍රශ්නේ ලැබෙන්නේ. හතරවෙනි එක. Our teacher comes to school by bus. ඒකේ පුතේ එතකොට අපි දැන් ඔන්න ක්‍රියාපදේ හොයාගමු. Our teacher තමයි subject එක. ක්‍රියාපදේ පුතේ comes එනවා. එතකොට comes කියන්නේ අර 9 දෙනාගෙන් කෙනෙක්. ඉතින් comes කියලා එකක් ඒ 9 දෙනා තුල තිබ්බේ නැහැ නේ. එතන තිබ්බේ goes කියලානේ. ඉතින් goes වලට සමානුපාත සමපාත ක්‍රියාපදයක් නෙමෙයි. goes කියන්නේ ඒක වචනයක්, comes කියන්නේත් ඒක වචනයක්. එහෙනම් පුතේ අපිට සිද්ධ වෙනවා මෙයාවත් ක්‍රියාපද දෙකක් විදිහට බෙදා ගන්න. comes කියන එක බෙදන්නේ කොහොමද පුතේ? මේක ඒක වචන ක්‍රියාපදයක් නිසා පළවෙනි ක්‍රියාපදයේ does වෙන්න ඕනේ. දෙවෙනි ක්‍රියාපදයේ බහුවචනය වෙන්න ඕනේ. ඒ තමයි come. මේකේ s එක තමයි මෙතෙන්ට ආවේ. ඒකෙන් does කියන එක අපි මොකද කරන්න කියනවා ඉදිරියට. දැන් ලැබෙන්න ඕනේ අපිට එහෙනම් yes no type question එකක්. Does our teacher come to school by bus? Does our teacher come to school by bus කියලා අපිට ලැබෙන්න ඕනේ පුතේ yes no type question එකක්. බලමු එහෙම ඇවිල්ලා තියෙනවද කියලා. Does our teacher come to school by bus? ඊට පස්සේ පුතේ by bus කියන එක ඉවත් කරන්න ඕනේ. by bus කියන්නේ පාසලට එන විදිහක්, ආකාරයක්. කොහොමද එන්නේ කියලා යහන්න ඕනේ. එහෙනම් ගන්න ප්‍රශ්නේ how does our teacher come to school තමයි WH question එක වෙන්න ඕනේ. okay, Mr. John did a job at a bank last year. පුතේ ක්‍රියාපදයේ තමයි did. අන්න ආයේ ප්‍රශ්නයක්. did කියන්නේ 9 දෙනාගෙන් කෙනෙක්. ඒ නිසා යාව බෙදන්න ඕනේ අපි කොහොමද? did කියන එක බෙදනවා did සහ do විදිහට. කෙලින්ම did ඉදිරියට ගෙනලා ප්‍රශ්න නිර්මාණය කරන්න බෑ. did do කියලා බෙදනවා. ඒකෙන් did කියන එක අපි කියනවා වාක්‍ය ඉදිරියට. එතකොට අපිට ලැබෙන්න ඕනේ පුතේ yes no type question එක මෙන්න මෙහෙම. Did Mr. John do a job at a bank last year? Did Mr. John do a job at a bank last year? බලමු ඒ විදිහට තියෙනවද කියලා. Did Mr. John do a job at a bank last year කියලා ලස්සන yes no type question එකක් තියෙනවා. අපිට ඊට පස්සේ ඕනේ WH එක.
at a bank කියන්නේ පුතේ ස්ථානයක්, place එකක්. place එකක් ලබා ගන්න අපි අහන ප්‍රශ්නේ where did Mr. John do a job last year තමයි එතකොට ඒකේ WH question එක වෙන්නේ. right? He has bought a car to travel. පුතේ පළවෙනි ක්‍රියාපදය තමයි has. has කියන්නේ නව දෙනාගෙන් කෙනෙක්. has කියන්නේ නව දෙනාගෙන් කෙනෙක්. පුතේ නව දෙනාගෙන් කෙනෙක් වුණාට අපි හදිස්සි වෙන්නේ නැහැ මෙයාව does සහ have විදිහට බෙදන්නේ නැහැ. ඇයි? එයත් එක්ක තවත් ක්‍රියාපදයක් ඉන්න නිසා bought කියලා නේද? ඒ නිසා මෙයාව බෙද දගලන්නේ නැහැ පුතේ. කෙලින්ම මෙයාව ගේනවා ඉදිරියට. එතකොට yes no type question එක වෙන්න ඕනේ මොකද්ද? Has he bought a car to travel? Has he bought a car to travel? Right? එතකොට අයි මෙයාව බෙදුවේ නැත්තේ? එයත් එක්ක තවත් ක්‍රියාපදයක් හිටපු නිසා තනියම නෙමෙයි එයා ඉන්නේ. ඊට පස්සේ to travel කියන එක පුතේ අපි ඉවත් කරනවා. ඇයි එයා කාර් එකක් ගන්න කියලා යහන්නේ පුතේ. ඇයි එයා කාර් එකක් ගන්නෙ? එහෙනම් why තමයි question එක. Why has he bought a car? එයා ඇයි කාර් එකක් ගත්තේ? ඇයි එයා කාර් එකක් ගත්තේ කියලායි අපි ප්‍රශ්නේ අහන්නේ. අවසාන එක පුතේ took තමයි ක්‍රියාපදේ. මේ 7 වෙනි එක විශේෂ වාක්‍යයක්. මම මේක පැහැදිලි කරද්දී හොඳට අහගෙන ඉන්න. took කියන්නේ පුතේ අර නව දෙනාගෙන් කෙනෙක් තුන්වෙනි ආකාර ක්‍රියාපදයක්. ඒ කියන්නේ අතීත main verb එකක්. ඒ නිසා මෙයාව බෙදන්න ඕනේ did සහ take විදිහට. මෙයාව බෙදනවා අපි කොහොමද? did සහ take විදිහට බෙදනවා. ඒකෙන් did කියන එක ගේනවා ඉදිරියට. එතකොට yes no type question එක වෙන්න ඕනේ පුතේ මෙන්න මෙහෙම එකක්. Did Amal take vaccine for corona? Did Amal take vaccine for corona? Did Amal take vaccine for corona? Right? ඊට පස්සේ yes no type question එකෙන් WH එක හදාද්දි පුතේ Amal තමයි ඉවත් කරන්න ඕනේ. Amal කියන්නේ පුද්ගලයෙක්. ඒ නිසා අපි ගන්නවා who කියන WH word එක. Who did take vaccine for corona? මොකක්ද එන WH question එක? Who did take vaccine for corona? දැන් ප්‍රශ්නයක්. did take කියන එක ළඟට ආවිලා නේ. කලින් පුතේ තිබ්බේ did take කියලාමනේ. නේද? කලින් තිබුණේ did take කියලාමයි. did take කියන එක එකතු කරාම took කියන එක ආපහු ලැබෙනවා. ඒ නිසා පුතේ WH එක හදාද්දි පුතේ ආපහු ලියන්න පුළුවන් අපිට who took vaccine for corona කියලා. who did take කියලා ලියන්න අවශ්‍ය නැහැ. who took vaccine for corona කියලා අපිට ලියන්න පුළුවන්. right? ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි WH question එක නිර්මාණය කරගන්නේ මේ දීලා තියෙන වාක්‍යවලින්. මම හිතනවා ඔක්කොගෙම හරියටි කියලා. right? අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. and if you have a problem ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ ඒත් ටක් ගාලා මට මැසේජ් එකක් එවලා අහන්න මේක කොහොමද උනේ සර් කියලා. then I will explain again. මම ආපහු පැහැදිලි කරන්නම්. මම ස්ක්‍රීන් එක තියෙනවා විනාඩියකට බලන්න ඔයාලා ලියපු ඒවා හරිද? ලියලා නැහැ කියලා ඔයාලා මැසේජ් එවුවා නේද? කුටි කන්න ඉන්න පිරිස ලියා ගන්න ටක් ගාලා උත්තර ටික. okay right. දැන් මම ඔයාලට එවනවා පුතේ I am going to send you the 2020 question. 2020 ප්‍රශ්නේ මම ඔයාලට එවන්න තමයි මේ හදන්නේ. okay 2020 ප්‍රශ්නේ කොච්චර වෙලා ඕනද ලියන්න? This is 2020 question. මේ තියෙන 2020 ප්‍රශ්නය. ප්‍රශ්නේ තියෙන්නේ පුතා මෙහෙමයි. Complete the question to get the underlined part as the answer. ප්‍රශ්නය සම්පූර්ණ කරන්නලු යටින් ඉරියැඳි කොටස උත්තරේ විදිහට ගන්න විදිහට අපි ඉගෙන ගත්ත එකම තමයි තියෙන 아무තු දෙයක් නෙමෙයි. The first one is done for you. පළවෙනි එක ඔයාලා වෙනුවෙන් කරලායි තියෙන්නේ. බලමු අපි ඉගෙන ගත්ත විදිහට මේක තියෙනවද කියලා. Okay? බලමු ඉගෙන ගත්ත විදිහටම තියෙනවද කියලා ඒක. ඔන්න පුතේ Dr. Arthur C. Clarke දන්නව නේද කවුද කියලා? Is a famous science fiction writer. Arthur C. Clarke මහත්තයා කියන්නේ ප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ රචකයෙක්ලු. එතකොට පුතේ මේකේ ක්‍රියාපදය is කියන ක්‍රියාපදය ගේන්න ඕනේ ඉදිරියට. yes no type question එක හැදෙනවා. Is Dr. Arthur C. Clarke a famous science fiction writer? Is Dr. Arthur C. Clarke a famous science fiction writer කියලා. ඊට පස්සේ a famous science fiction writer කියන එක ඉවත් කරාම ඒ පුද්ගලයෙක්නේ ඉවත් කරන්නේ. writer කියන්නේ පුතේ පුද්ගලයෙක්නේ. එතකොට ඒ සඳහා ගන්න ඕනේ who කියන WH word එක. ඔන්න ලැබිලා තියෙනවා උත්තරේ විදිහට දීලා තියෙනවා WH question එක. Who is
Dr. Arthur C. Clarke කියලා. ඔන්න ඔය විදිහට තමයි ඉදිරි ටික කරන්න තියෙන්නේ. right? ඔක්කොම තියෙනවා 6ක්. ඔන්න දැන් පේනවා ඔයාලට ස්ක්‍රීන් එකේ. දැන් ඉතින් දෙයිය බුදුන් සිහි කරගෙන ඉක්මනට ලියන්නයි තියෙන්නේ. okay? මම දෙන්නම් මේකට විනාඩි 5ක්. 5 minutes විනාඩි 5ක් දෙන්නම් පුතේ. right? දුවෙක් ප්‍රශ්නයක් අහනවා homework දුන්න එකේ අවසාන එක තේරුනේ නැහැ කියලා. ඒ කියන්නේ 7 වෙනි එක නේද? මම ඒක ආපහු පැහැදිලි කරන්නම් පුතේ මේක ලියලා ඉවරුනහම. right? 7 වෙනි එක කොහොමද ආවේ කියලා මම ආපහු පැහැදිලි කරලා පෙන්නනවා. right? මේක කරන්න විනාඩි 5න් කරන්න ඕනේ පුතේ because we have a lot of work. වැඩ ගොඩක් තියෙන නිසා. හරි? මොඩ ලියමු අපි. ඔයාලට මේක ලේසි ඇයි? WH word එක මොකක්ද කියලා දීලම තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ yes no type එක හදන්න විතරයි. නේද? yes no type එක ඉදිරියෙන් හදලා මේ යටින් ඉරියන්දි කොටස ඉවත් කරා නම් කෙලින්ම WH word එක හැදෙනවා. ලියමුකෝ බලන්න. එතකොට පාඩමක් ඉවර වෙච්ච ගමන් ඒ පාඩමෙන් ප්‍රශ්නයක් දුන්නාම ඒක කරන්න හරි ලේසියිනේ because you have the learned lesson. ඉගෙන ගත්ත පාඩම උගත් පාඩම තියෙනවා ඔළුවේ. ඒ කියන්නේ ඒ ගමම ප්‍රශ්නයක් දුන්න ගමන් ඒක කරගන්න ලේසි. හැබැයි O level විභාගෙදී වෙන්නේ පුතා අවුරුදු 2ක් 3ක් තිස්සේ ඉගෙන ගත්ත සම්පූර්ණ දැනුමක් එකපාරට ටෙස්ට් කරනවා. එතකොට මේ පේපර් එකේදී ඔයා verbs ටික මතක තියෙන්න ඕනේ, tenses ටික මතක තියෙන්න ඕනේ, reported speech මතක තියෙන්න ඕනේ, ලියුම් ලියන ආකෘතිය මතක තියෙන්න ඕනේ, ප්‍රස්තාරයක් විස්තර කරන හැටි දැනන් තියෙන්න ඕනේ. right? ඊට පස්සේ prepositions පිළිබඳ දැනුම තියෙන්න ඕනේ, pronouns පාවිච්චි කරන හැටි දැනන් ඉන්න ඕනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව ගැන ඔයා අවුරුදු 3ක් තිස්සේ ඉගෙන ගත්ත everything හැම දෙයක්ම ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒ සේරම ටික එක සැරේ ටෙස්ට් කරනවා. අන්න එතකොට අමාරුයි. අන්න එතකොට පුතේ පේපරේ උත්තර ලියා ගන්න අමාරු නෝ ඇයි? ඒවා කාලයක් ගෙවිලා ඉගෙන ගත්තා. හැබැයි ඔයා දැන් මේ ප්‍රශ්නේ හිතන්නකෝ ඔයා 2020 ලිව්වා කියලා ඇත්තටම ඔයා අවුරුද්දක් කලින් ඉපදිලා ඔයා මේ පේපර් එක ලිව්වා මේ ප්‍රශ්නේ ඔයා ලිව්වා. ඔයා මේ විභාගයට යන්න කලින් දවසේ මේක බලාගෙන ගියා නම් ලේසිද නැද්ද? විභාගෙ තිබුණේ දෙසැම්බර් මාර්තු මාසේ තිබුණේ මාර්තු 6 වෙනිදා තමයි නෑ මාර්තු 4 වෙනිදා තමයි පුතේ තිබුණේ ඉංග්‍රීසි. මාර්තු 4 වෙනිදා. මාර්තු 3 වෙනිදා රෑ ඔයා මේ ප්‍රශ්න නිර්මාණය කිරීම පාඩම බලා ගන්නවා ටිකක්. පහුවදා ගියාම මේ ප්‍රශ්නේ ලේසි නේද? අන්න ඒ වගේ වැඩක් නේද මේ දැනුත් වෙලා තියෙන්නේ. පාඩම ඉවර වෙච්ච ගමන් මේ වගේ ප්‍රශ්නයක් දුන්නා කියන්නේ පුතේ වැඩේ ලේසි. හැබැයි මේක ආපහු ඔයාට අහු වෙන්නේ ලබන අවුරුද්දේදී නැත්තම් O level විභාගෙටම තමයි ආපහු මේක. ඒ කියන්නේ අවුරුදු එකමාරකට පස්සේ ඔයා මේ වගේ එකක් කරොත් අර ඔළුවේ තිබ්බ දැනුම ටිකෙන් ටික හේදිලා ගිහිල්ලා නේද? ඒ නිසා පුතේ මොකද්ද ඔයාලගෙන් වෙන්න ඕනේ? continuous education, continuous studying, අඛණ්ඩ අධ්‍යාපනය, අඛණ්ඩ පාඩම් කිරීම තියෙන්න ඕනේ. අන්න එතකොට අමතක වෙන්නේ නැහැ. නිතර මතක් කරගන්න පුතේ. මතකෙන් බැහැර වෙන්න දෙන්න එපා කිසිම දෙයක්. එතකොට O level විභාගය කියන්නේ අර හෂාන් කිව්වා වගේ it is a very simple exam. ඊටාම ලේසි විභාගයක්. ඒ නිසා නේද නම දාලා තියෙන්නේ O level කියලා. ordinary level කියලා. සාමාන්‍ය පෙළ විභාගය කියලා. සාමාන්‍යයි කියන්නේ ලේසි හින්දානේ. නේද? ඒ නිසා ලේසි වෙන්න නම් පුතේ මම කියපු විදිහට වැඩ කරන්න වෙනවා. Okay? Let's go for the answers. අපි උත්තර වලට යන්න. right. බලමු අපි දෙවෙනි එක. දෙවෙනි එකේ තියෙන පුතේ he was born in England. ඔහු ඉපදුනේ එංගලන්තේ. ඔහු ඉපදුනේ එංගලන්තේ කියලා තියෙන්නේ. දැන් බයයිද? බය වෙන්න එපා පුතේ පාඩම් කරන්න. ඒතර බය වෙන්න දෙයක් නැහැ. right? ඔන්න පුතේ subject එක he. right? පුතේ අකුරු පේනවා නේද? තව ටිකක් මම අකුරු ලං කරන්න වේද නැහැ නේ. ඔය පේනවා නැති නේද? he තමයි subject එක. පුතේ verse කියලා තියෙනවා අපිට helping verb එකක්. verse කියන දෙන කෙනා අර නව දෙනාගෙන් කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ ඉදිරියට ගේන්න පුළුවන්. එහෙනම් ඔන්න මම ඉදිරියෙන් ලියන්නම් පුතේ ඒකේ yes no type section එක. verse මම type කරන එක ලේසි වගේ. ඒ නිසා මම කෙලින්ම type කරන්නම් ඒක. එතකොට පුතේ yes no type section එක වෙන්න ඕනේ was he born in England. ඔන්න ඕක තමයි yes no type section එක වෙන්නේ. ඊට පස්සේ මොකක්ද අපි කරන්න ඕනේ? right? ඒකේ in England කියන එක අයින් කරන්න ඕනේ. in England කියන එක අයින් කරන්න. ඒ කියන්නේ මෙන්න මේක අපි අයින් කරලා දාන්න ඕනේ. මම වෙන පාටක් ගන්නම්. in England කියන එක අයින් කරන්න ඕනේ. in England කියන්නේ තැනක්නේ. ඒ නිසා තමයි where කියන එක මේ දීලා තියෙන්නේ. එහෙනම් ඉතිරි ටික අපිට type කරන්න තියෙන්නේ කෙලින්ම
ඔයාලා type කරන්න එපා ලියන්න. Was he born question mark දාන්න ඕනෙත් නෑ පුතේ. අවසාන question mark තියෙනවා. Where was he born? එයා කොහෙද ඉපදුනේ? පළවෙනි එක හරිම ලේසි. දෙවැනි එකේදී his childhood dream, childhood කියන්නේ රොබින් හුඩ්ගේ මල්ලි එහෙම නෙමෙයි. ළමා කාලේ. ඔහුගේ ළමා කාලේ හීනය උනේ to become පත්වීමට. And right, very good. His childhood dream was to become a space scientist. ඔහුගේ ළමා කාලේ හීනය උනේ අභ්‍යවකාශ විද්‍යාඥයෙක් බවට පත්වීමට. right? අපි තෝරගමු helping verb එක. helping verb එක තමයි පුතේ was. එහෙනම් ප්‍රශ්නයක් නෑ, නව දෙනාගෙන් කෙනෙක් නෙවෙයි, යාව ඉදිරියට ගේන්න පුළුවන්. එතකොට yes no type question එක හැදෙනවා පුතේ. Was his childhood dream to become a space scientist? Was his childhood dream to become a space scientist? අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වෙන එකද එයාගේ ළමා කාලේ හීනය? right? අපි මේක අයින් කරනවා දැන් ඔන්න. ඒ සඳහා දීලා තියෙනවා ඒක what කියලා. අනේ ඉතින් ඉදිරි ටික ලියන්නයි තියෙන්නේ. මොකද ඉදිරි ටික? What was his childhood dream? What was his childhood dream? Now, okay. හතරවෙනි එක. Dr. Clark immigrated to Sri Lanka in 1956. Clark මහත්තයා immigrate උනේ, සංක්‍රමණය වුණාලු ශ්‍රී ලංකාවට 1956 දී. නේද? 1956 දී අන්න right හසන් සංක්‍රමණය වුණාලු. right? අන්න දැන් ගැටලුවක් එනවා පුතේ අපිට. මොකක්ද? ක්‍රියාපදේ තමයි immigrated. අර නව දෙනාගෙන් කෙනෙක්ද? immigrated කියන එක පුතේ helping verb එකක් නෙමෙයි කියලා හොඳටම sure නේ. උපකාරක ක්‍රියාපද ගොඩේ immigrate කියන එක නෑ. එහෙනම් මෙයා main verb එකක්. ප්‍රධාන ක්‍රියාපදයක්. මෙයා නව දෙනාගෙන් කෙනෙක්. මෙයා කවුද? අර තිබුණ main verbs වල go, goes, went කියන තුන් දෙනාගෙන් went කියන එකට සමාන රූපී ක්‍රියාපදයක් තමයි මෙයා. right? එතකොට immigrated එහෙනම් අපි බෙදන්න වෙනවනේ. immigrated කියන එක අපි බෙදනවා පුතේ did සහ immigrate කියලා. did සහ immigrate කියලා අපි ක්‍රියාපදේ බෙදනවා. ඒකෙන් did කියන කෙනාව ගේනවා අපි ඉදිරියට. yes no type question එක හැදෙනවා පුතේ මෙන්න මෙහෙම. එතකොට did Dr. Clark immigrate to Sri Lanka in 1956? Did Dr. Clark immigrate to Sri Lanka in 1956? yes no type එකකින් අපි wh එක හදද්දි මොකද කරන්නේ? 1956 කියන එක වෙනුවට when කියන එක ලියනවා. කිසි ප්‍රශ්නයක් නැතුව අපිට ලැබෙනවා මොකද්ද? මෙන්න මෙහෙම මම මේක අයින් කරලා ලියන්න පුතේ. නැත්තම් පේන්නේ. okay? අපිට ලැබෙනවා wh question එක මෙහෙම. when did Dr. Clark immigrate to Sri Lanka? පුතේ අනිවාර්යෙන් ශ්‍රී ලංකා කියද්දී කැපිටල් පාවිච්චි කරන්න ඕනේ. s අකුරයි l අකුරයි නැත්තම් උත්තරේ වැරදි. when did Dr. Clark immigrate to Sri Lanka? right? පස්වෙනි එක. පස්වෙනි එකේ ආපහු ගැටලුවක්. loved කියලා පුතේ main verb එකක් තියෙනවා. ආදරය කළා, කැමති වුණා. ඔහු loved Sri Lanka because it has many beautiful beaches. ගොඩක් ලස්සන මුහුදු වෙරළ තියෙන නිසා ඔහු ශ්‍රී ලංකාවට ආදරය කරා. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට කැමති වුණා. ඒතර loved කියන එකත් පුතේ දෙකට බෙදන්න වෙනවා. did love. did love කියලා ඒකේ did එක කියනවා මුලට. did he love Sri Lanka because it has many beautiful beaches? Did he love Sri Lanka because it has many beautiful beaches? එතකොට පුතේ wh එක හදද්දී wh word එක දීලාම තියෙනවා. එහෙනම් ඉදිරි ටික type කරා නම් වැඩේ ගොඩනේ. why did he love Sri Lanka? ඇයි ආ ශ්‍රී ලංකාවට ආදරය කළේ කියලා උත්තරයක් ලැබෙනවා. කනේ right. අපි යමු අවසානකට. let's go to the last one. පුතේ ක්‍රියාපදයේ lived ජීවත් වුණා. Dr. Clark ජීවත් වුණා in Sri Lanka. ශ්‍රී ලංකාවේ. මෙතන ડોක්ටර් කියන්නේ පුතේ වෛද්‍යවරයා එහෙම නෙමෙයි. ආචාර්ය කියන එක. ආචාර්ය Clark ජීවත් වුණා ලංකාවේ.
for 52 years අවුරුදු 52ක් තිස්සේ. අවුරුදු 52ක් තිස්සේ. right? එතකොට live කියන්නේ පුතේ ආපහු main verb එක ක්‍රියාපදයේ දෙකට බෙදන්න ඕනේ කොහොමද? did සහ live. did සහ live විදිහට බෙදන්න ඕනේ. ඊට පස්සේ did එක මුලට ගේනවා. did Dr. Clark live in Sri Lanka for 52 years කියලා ප්‍රශ්නේ ලැබෙනවා. අපි යාගෙන් හදනවා WH එක for how long කොච්චර කාලයක් තිස්සේ. කොච්චර කාලයක් තිස්සේ did Dr. Clark live in Sri Lanka කියලා අපිට ලැබෙනවා WH question එක. Send me your marks. ඔයාලා එවන message පුතේ මට විතරයි පේන්නේ. Okay? පහෙන් කීයද කියලා එවන්න බලන්න. අනිවාර්යෙන් නෂාන් ඩිඩ් ආවේ නැහැ කියන්නේ වැරදි. ඕෂධි 5න් 5යි very good. අසිනි 5න් 5යි සදීෂ 4යි very good. ප්‍රශ්නයක් නැහැ. වරදින්න පුළුවන් ඈ. මේකෙන් පුතා මම පුතා ඔයාලට කියන්න මේකෙන් 5න් 3ක් ගත්තා කියන්නේ ඔයා වැඩික්. okay? විභාගෙදී ඈ දැන් 5න් 5ම ගන්න ඕනේ. right? මොකද පාඩම ඉවර වෙච්ච ගමන් නිසා හැබැයි විභාගෙදී පුතේ reported speech ප්‍රශ්නේ 5න් 3ක් හරි ගස්ස ගන්නවා කියන්නේ එයා වැඩික්. okay? ඒ නිසා හොඳටම අල්ල ගන්න පාඩම එතකොට බය වෙන්න දෙයක් නැහැ. ගොඩ අයට තියෙනවා 5න් 5ම නම් ටික කියන්න ඕනේද මම? කියන්නේ මම. ගොඩක් අයගේ තියෙනවා 5 4 තියෙනවා 3 තියෙනවා එක්කෙනෙක්ගේවත් නැහැ කියන්නකො 1 2 ගත්ත ඒවා. very nice. right? ගොඩ අයගේ තියෙනවා 4 5 කියන ලකුණු. I am very happy කියන පාඩම වලට තේරුණා කියලා මට බොහෝම සතුටක් පස්සනක් ප්‍රීතියෙන් පිනා යනවා. okay? right. අපි පොඩි chance එකක් දෙමුද? අපේ භාෂි අර අවසානයක පොඩ්ඩක් ආපහු පැහැදිලි දෙන්න කරලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. okay? අනිත් අයටත් මම හිතන්නේ හොඳක් වෙයි ඒක. මම පොඩ්ඩක් ඒක මතක් කරලා දෙන්නම් පුතේ අවසානයක. Amal took vaccine for corona. ඕකනේ තිබුණේ. ඕකනේ තිබුණේ. Amal took vaccine for corona කියන ප්‍රශ්නේදී පරක් වුණා ටිකක්. right. මෙන්න මේකයි තිබුණේ පුතේ වාක්‍ය. Amal took vaccine for corona. ඕකනේ තිබුණේ. එතකොට ඕකේ පුතා උත්තරේ විදිහට ගන්න ඕනේ කියලා දීලා තිබ්බේ Amal. දැන් ඕකෙන් අපි yes no type question එක හදාද්දී ඔක්කොම පැහැදිලිව පේනවා නේද? right? අපි ඕකෙන් yes no type question එක හදාද්දී පුතේ right? yes no type question එක හදාද්දී මොකද්ද මුලින්ම කරන්න ඕනේ? අපි helping verb එක ඉදිරියට ගේන්න ඕනේ නේද? helping verb එක ඉදිරියට ගේන්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හැබැයි helping verb එකක් නෑ main verb එකක් තියෙනවා. එතකොට took කියන්නේ 9 දෙනාගෙන් කෙනෙක් නිසා අපිට සිද්ධ වෙනවා මොනවා කරන්නද? එයාව දෙකට බෙදා ගන්න වෙනවා did සහ take විදියට as usual. සාමාන්‍ය පරිදි ඔන්න ඔහොම බෙදා ගන්න වෙනවා. did සහ take විදියට. ඒකෙන් did කියන කෙනාව අල්ලගෙන එයාව ගේනවා ඉදිරියට. okay? එතකොට අපිට ලැබෙනවා yes no type question එකක් මෙන්න මෙහෙම. did Amal take vaccine for corona? question mark. Amal කොරෝනාවට එන්නත් ගත්තද කියලා ඔන්න පුතේ අපිට ලැබෙනවා yes no type question එක. ඕකෙන් අපි හදනවානේ මොකද්ද WA question එක නේද? WA question එක හැදෙද්දී අමල්ව අපි ඉවත් කරන්න ඕනේ. හරිද මම? ඕකනේ උත්තරේ නේද? අපි මොකද කරන්න ඕනේ? යාව ඉවත් කරලා දාන්න ඕනේ. ඉවත් කරාම යා වෙනුවට ගන්න කාවද? who. ඇයි යා පුද්ගලයෙක් නිසා. හැබැයි who කියන කෙනා එතන යොදලා හරියන්නේ නැහැ. එයාව ගේන්න ඕනේ ඉදිරියට. එයාව ඉදිරියට ගෙනාපුවාම අපි පටන් ගන්න ඕනේ එහෙනම් who ගෙන් පටන් ගන්න ඕනේ. who දැන් ඉතිරි ටික මොකක්ද? ඉතිරි ටික මොකක්ද? අමල් අයින් වුණාම ඉතිරි ටික වෙන්නේ එකක් did අනිත් එක take vaccine for corona. ඕකනේ වෙන්නේ නේද? එහෙනම් ඔන්න තියෙනවා did take vaccine
for corona. ඕකේ තමයි WH question එක. හරි. දැන් හැබැයි මෙතන පේන්නේ නැද්ද පුතා මෙන්න මෙහෙම දෙයක්. did take කියලා තියෙනවනේ. did take කියන්නේ මොකද්ද මේ? did take. did take කියන්නේ ආපහු මොකද්ද? took නේද? did take කියන්නේ ආපහු took නේද? එහෙනම් මේ did take විදිහට කියන එක ඕන එකතු කරලා ආපහු took විදිහට ලියන්න පුළුවන්. එතන මොකක්ද දෙන්නේ? who took vaccine for corona? who took vaccine for corona? කවුද කොරෝනාවට වැක්සින් ගත්තේ? who did take vaccine for corona කියලා ලිව්වත් හරි who took vaccine for corona කියලා ලිව්වත් හරි. මම පුතාලා මේකෙදි ඔලුවට ගන්න මෙන්න මේ දේ. මොකක්ද? පුතේ යම්කිසි වාක්‍යයක subject එක දිනුනත් එහෙම උත්තරේ විදිහට ගන්න. යම්කිසි වාක්‍යයක subject එක උත්තරේ විදිහට ගන්න කියලා තිබුණොත් එහෙම right? ඒ කියන්නේ අමල් කියලා හිතන්නකෝ. right? එතකොට subject එක නේද මේ තියෙන්නේ අමල් කියන්නේ. පුතේ subject එක විදිහට දීලා තිබුණොත් එහෙම උත්තරේ එතකොට yes no type question හද දඟලන්න ඕනේ නැහැ. මොකද්ද කෙලින්ම කරන්න තියෙන්නේ? කෙලින්ම කරන්න තියෙන්නේ පුතේ subject එක අයින් කරා ගැළපෙන WH word එක ලිව්වා. අන්න මම තව එකක් මේ පැත්තෙන් දෙන්න. අපි හිතමු the train came on time. කෝච්චිය වෙලාවට ආවා. කෝච්චිය වෙලාවට ආවා කියන එකේ අපි හිතමු the train කියන එක තමයි right the train කියන එක තමයි පුතේ උත්තරේ විදිහට ගන්න ඕනේ. මෙයා තමයි උත්තරේ විදිහට ගන්න ඕනේ. මේකෙන් පුතේ yes no type question හද දඟලන්න ඕනේ නැහැ. අපිට කෙලින්ම යන්න පුළුවන් WH එකට. ඇයි? මොකද කරන්නේ අපි the train කියන එක අයින් කරලා ඒ වෙනුවට ලියනවා ඒකට අදාළ WH word එක. the train කියන්නේ පුතේ දෙයක් නේ. එහෙනම් what came on time වෙලාවට ආවේ මොකක්ද? මම පුතාලට පැහැදිලිද කියපු දේ? උත්තරේ විදිහට දෙන්න ඕනේ අපි subject එක නම් අර ක්‍රියාපද දඟල බෙද ඉදිරියට අරගෙන ඒ විකාර කරන්න ඕනේ නෑ. කෙලින්ම subject එක අයින් කරා ඒ වෙනුවට ගැලපෙන WH word එක ගත්තා ලියලා දැම්මා ඉතිරි ටික. right? ඔන්න ඔහොමයි පුතේ subject එක උත්තරේ විදිහට තිබුණොත් අපි වැඩේ කරන්නේ. මම පුතාලට පැහැදිලි නේද? පැහැදිලිනේ? right. අපි නම් කෙලින්ම යන්න දැන් ඊගාට මොකද කරන්න තියෙන්නේ කියලා. ඔන්න අද පටන් ගන්න පුතේ දැන් ඇත්තටම. දැන් 7:10යි වෙලාව. right? now the time is 7:10. අන්න අද පාඩම පටන් ගන්නෙ දැන්. okay? හරි. බලන්න මොකද්ද මේ ස්ක්‍රීන් එකේ තියෙන්නේ කියලා. Questions cannot be changed directly into reported speech. question එකක් පුතේ දීලා තිබුණොත් ප්‍රශ්නයක් නම් දීලා තියෙන්නේ direct speech එක විදිහට අපිට ඒක කෙලින්ම reported speech එක විදිහට ලියන්න බෑ. First we have to change the question into a phrase. අපි මුලින්ම ඒ ප්‍රශ්නය phrase එකක් බවට හරවගෙන ඉන්න ඕනේ. පැහැදිලි? අන්න ඒක කොහොමද කරන්නේ කියලා තමයි මේ බලන්න යන්නේ. මම පුතාලා අද දිනේ එහෙම දාලා okay මේ ස්ක්‍රීන් එකේ තියෙන එක ටක් ගාලා ලියා ගන්නකො සුටුස් ගාලා. ටක් ගාලා ලියා ගන්න. අද පුතේ ඉන්දියා ශ්‍රී ලංකා ෆයිනල් මැච් එක අද නේද? ඉන්දියා ශ්‍රී ලංකා ෆයිනල් මැච් එක ඔයාලා දන්නවා වෙනදාට මැච් එක පටන් ගන්නෙ 7ට. හැබැයි අද මැච් එක තියෙන්නේ 8ට. දන්නවද ඇයි කියලා? මං කිව්වා මම කෝල් එකක් දාලා කිව්වා මේමයි ක්‍රිකට් තාලක මණ්ඩලයට අද මගේ 10 වසරේ ක්ලාස් එක තියෙනවා. ඒ නිසා මට 7ට මැච් එක බලන්න විදිහක් නැහැ. නේද මැච් එක 8ට ගහන්න කියලා මං කිව්වා. ඊට පස්සේ එයාලා කිව්වා හා සර් අපි 8ට මැච් එක දාගන්නම් සර් කියලා. ඒ නිසා තමයි මේ මැච් එක 8ට දාලා තියෙන්නේ right. يعني ඔයාලා ගැන හිතලා තමයි මම මේ විදිහට ඉල්ලීමක් කරේ මැච් එක 8ට දාන්න කියලා. නැත්තම් අනිවාර්යෙන් බලනවා සතීෂ්. of course. පෙරදුනත් බලනවා. හරි පුතේ ලිව්වා මේක. මේකේ සිංහල අදහස පැහැදිලි ඇති කියලා මම හිතනවා. ප්‍රශ්න පුතේ කෙලින්ම reported speech එකක් විදිහට ලියන්න බෑ. මුලින් අපි ඒක phrase එකක් බවට හරව ගන්න ඕනේ. කරන්නේ මෙන්න මෙහිමයි. okay? පුතේ අපි මේ ඉගෙන ගනිමින් ඉන්න අණු කොටස sub part එක මේ වෙද්දි 2017 සහ 2019 2017 කියන අවුරුද්දේ 2019
කියන අවුරුද්දේ විභාගයට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් reported speech වලින් ලිවීම. right? අන්න ඒ ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. phrase එකක් කියන්නේ මොකක්ද? What is a phrase? සම්පූර්ණ අර්ථයක් රහිත වචන කිහිපයක එකතුවක් තමයි පුතේ phrase එකක් කියන්නේ. ඒකත් අපි සටහන් කරගමු. phrase එකක් කියන්නේ පුතේ 아무තු දෙයක් නෙමෙයි. අර්ථයක් නෑ ඒකට. සම්පූර්ණ අර්ථයක් නෑ. වචන කිහිපයක එකතුවක්. නිකන් හිතන්නකෝ in the morning කියලා. උදෑසන. ඒක සම්පූර්ණ අර්ථයක් නෑනේ. සම්පූර්ණ අර්ථයක් එන්න නම් පුතේ ක්‍රියාපදයක් තියෙන්න ඕනේ නේද? සබ්ජෙක්ට් එකක් තියෙන්න ඕනේ. මම උදෑසන අවදි වෙනවා. අන්න සම්පූර්ණ අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ වාක්‍යයක් ඒක. right? එතකොට phrase එකක් කියන්නේ වචන කිහිපයක එකතුවක්. හැබැයි ඒකේ සම්පූර්ණ අර්ථයක් complete meaning එකක් නෑ. අන්න එහෙම කොටසක් බවට අපි ප්‍රශ්නය හරව ගන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ කියලා ඊගා ස්ක්‍රීන් එකේදී අපි ඩිස්කස් කරනවා. right? මේක ලියාගෙන ඉවරයි ඔක්කොම. අපි දැන් සතුටින් යමු. කොහොමද phrase එක හදාගන්නේ කියලා. right? ඔන්න බලන්න. පුතේ yes no type question එකක් phrase එකක් බවට හරවන හැටි තමයි මේ තියෙන්නේ. තාම reported speech එක ලියන්න අපි ගියේ නෑ. තාම reported speech එක ලියන්න ගියේ නෑ අපි. මුලින් දැනගන්න එපයි phrase එකක් කොහොමද හැදෙන්නේ කියලා නේද? ඔන්න මම yes no type question එකක් phrase එකක් බවට පරිවර්තනය කරන්නයි යන්නේ. The given yes no type question is are you a clever student? ඔයා දක්ෂ ශිෂ්‍යයෙක්ද? කියලා ඔන්න දැන් ඔන්න yes no type question එකක් තියෙනවා. කලින් ස්ක්‍රීන් එක ආපහු ඕනද ටිකක්? තප්පරෙන් පෙන්නන්නම් ඈ ඉක්මනට ලියාගන්න දෙයි. Okay? right. මෙන්න මේච්චරයි වෙන්නේ පුතේ. very simple. පුතේ you තමයි මේ දීලා ඔයාලා දැන් විභාගෙදි කරන්න ඕනේ ක්‍රමය තමයි මේ කියන්නේ පුතේ ඈ හොඳට බලාගන්න. මේ දීලා තියෙන yes no type question එකේ subject එක වෙන්නේ පුතේ you. පැහැදිලි නේ? ගැටලුවක් නැහැනේ. yes no type question එක ස්වභාවය මොකද්ද? helping verb එකක් ඉදිරියෙන් ඉන්න ඕනේ. මේකේ ඉන්න helping verb එක කවුද? have. have කියන helping verb එකෙන් පටන් ගත්ත yes no type question එකක් තමයි මේ තියෙන්නේ. පුතේ අපි phrase එක හදද්දි කරන්නේ අර මුලින්ම ඉන්න helping verb එක subject එකෙන් එහා පැත්තේ ලියනවා. අර ප්‍රශ්නයක් හදද්දි කරපු දෙයම reverse කරන එකයි මේ කරන්නේ. ප්‍රශ්නයක් හදද්දි මොකද කරේ අපි? subject එක එහා පැත්තේ ඉන්න helping verb එක මුලට ගෙනාවනේ. දැන් මොකද්ද කරන්නේ? මුලට ගෙනාපු helping verb එක subject එකෙන් එහා පැත්තේ ලියනවා. ඒ කියන්නේ රිවර්ස් කිරීමක් මේ කරන්නේ කලින් ඉගෙන ගත්ත ගිය සති ඉගෙන ගත්ත පාඩමේ. right? එතකොට මොකද ලැබෙන්නේ කියන්නේ? You are a clever student කියලා ලැබෙනවා. මම මේකට full stop එකක්වත් question mark එකක්වත් දාලා නැහැ. why? because this is not a sentence or question. මේක වාක්‍යයක්වත් ප්‍රශ්නයක් නෙවෙයි පුතේ. මේක වාක්‍ය ඛණ්ඩයක්. right? මේක phrase එකක්. ඒ නිසා පුතේ මම මේකට question mark එකක්වත් full stop එකක්වත් දාලා නැහැ. right? මේක අර්ථයක් කියන්න බැරි කොටසක් කියලා මම හඳුන්වනවා. ඒ කියන්නේ phrase එකක් මේ තියෙන්නේ. ඔන්න දැන් දන්නවා කොහොමද yes no type question එක phrase එක හැදෙන්නේ කියලා. බලමු WH question එක කොහොමද phrase එක හැදෙන්නේ කියලා. ඔන්න මම WH word එකක් ගන්නවා who are you. ඒකෙත් පුතේ subject එක මොකද්ද? you. ඉදිරියෙන් ඉන්න helping verb එක කවුද? are. අපි මොකද කරන්නේ? are කියන helping verb එක අල්ලගෙන එයාව ගිහින් තියෙනවා subject එකකින් එහා පැත්තේ. අපිට ලැබෙනවා who you are කියන phrase එක. who you are කියන phrase එක ලැබෙනවා. පැහැදිලිද phrase එක හැදෙන හැටි? කරන්නේ මෙච්චරයි. ලියන්න එපා පුතේ මුකුත් ඈ මම පොඩි note එකක් දෙනවා. කරන්නේ මෙච්චරයි. subject එක ඉදිරියෙන් ඉන්න helping verb එක subject එකට පසුව ලියන එක විතරයි කරන්නේ. 아무තු දෙයක් නෙවෙයි. පුතේ මෙන්න මේ වගේ note එකක් දාගන්න චූටි. මම මේක type කරන්නම් ඇහෙනවා හොරයි වගේ නම් ඈ. I will type it. බලාගෙන ලියන්න. වේගෙන් ලියමු පුතේ ඈ. වේගෙන් ලියමු.
ප්‍රශ්නයක් වාක්‍ය ඛණ්ඩයක් බවට පරිවර්තනය කිරීමේදී සිදු කරන්නේ පරිවර්තනය කිරීමේදී සිදු කරන්නේ කර්තෘට ඉදිරියෙන් ඇති HV පදය නැවත කර්තෘට පසුව ලිවීමයි. very simple. මම පොඩි දෙයක් කරන්නේ. පොඩි දෙයක් කරන්නේ. Okay, finish. right මබුදා? right. අපි දැන් ලියමු අර. පහලින් මෙන්න මේක ලියා ගන්න පුතේ. ලස්සනට පැහැදිලිව ලියන්න. අමන්දි මම මේක ලියලා ඉවරන පස්සේ පෙන්නන්නම් ඈ. ඕකේ. කලින් නෝට් එක මම විනාඩියකට පෙන්නන්නම් මේක ලියලා ඉවරනවා.
finish ඔක්කොම ලියලා ඉවරයි නේ පුතේ ලියන කවුරුත් නැහැ නේ තව කලින් ස්ක්‍රීන් එක දාන්නම් පුතේ පොඩ්ඩක් අමන්දි ඔයාලට මැසේජ් එකක් එවපු පුතේ කලින් නෝට් එක ඒක බලාගෙන ලියන්න මැසේජ් එක ආව නේද කියවන්දි right මම දැන් ඔන්න report speech එක ලියන්න කලින් පුතේ මම කීපයක් දෙන්නම් මට ටග් ගාලා ඒ ටික ෆ්‍රේස් එකක් බවට හරවලා දෙන්න ඕකේ ෆ්‍රේස් එකක් බවට හරවලා දෙන්න ඉක්මනට මම මේ දෙන ප්‍රශ්න ටික ඕකේ පළවෙනි ප්‍රශ්නය yes no සහ wh දෙකම දෙනවා අපි ගමු will he come tomorrow මේක හරවන්න ෆ්‍රේස් එකක් බවට මේක හරවන්න මේක හරවන්න හතරයි මම ඔය හතර හරවන්න බලන්න phrases හතරක් බවට
okay බලමු මොකද වෙලා තියෙන්නේ කියලා වාෂි okay අන්න right okay ඒක හරි පුතා he will come home tomorrow right බලමුකෝ ඔන්න දැන් පුතා පළවෙනි එකේ තියෙන්නේ the first one is okay Kavisha will he come tomorrow right එතකොට මම පොඩි ස්පේස් එකක් ගන්නද right පළවෙනි එකේ තියෙන්නේ පුතා will he come tomorrow subject එක he නේ ඉදිරියට ඇවිල්ලා තියෙන helping verb එක තමයි will එතකොට he ගෙන් එහා පැත්තට තමයි will යන්න ඕනේ right ඒ කියන්නේ පුතා අපිට ලැබෙන්න ඕනේ phrase එක තමයි he will come tomorrow okay he will come tomorrow full stop question mark මොකුත් තියෙන්න බෑ එතකොට දෙවැනි එකේදී right in the second one where has she gone subject එක පුතේ she has තමයි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ නේ එහෙනම් has යන්න ඕනේ මේ she ගෙන් මෙහා පැත්ත okay එතකොට පුතේ අපිට ලැබෙනවා මෙන්න මෙහෙම phrase එකක් where she has gone where she has gone කියලා phrase එකක් ලැබෙනවා දැන් ගැටලුව වෙනවා නම් වෙන්න ඕනේ 3-4 නේද ගැටලුව වෙනවා නම් වෙන්න ඕනේ 3-4 පුතේ ඒකට හේතුව තමයි මෙන්න මේක right දැන් තුන්වෙනි එකේ මා පුතා subject එක you නේ ඉදිරියට ආවිල්ලා තියෙන did එයා එහෙනම් ගන්න ඕනේ අපි මෙතෙන්ට හරි නේද හරි නේද හරි ඔන්න එහෙනම් මම ටයිප් කරනවා පුතේ ඒකේ phrase එක why you did cry loudly why you did cry loud මේක මෙහෙම තිබ්බොත් හරි පුතේ කිසි ගැටලුවක් නැහැ හැබැයි පුතේ reported speech වලින් ලියද්දි නම් මේක මෙහෙම තියලා බෑ ඇයි මාය පුතා did සහ cry කියන්නේ එකතු කරන්න පුළුවන් ක්‍රියාපද දෙකක් නේද අර නව දෙනා මතක් කරගත්තොත් did cry කියලා ආවේ මොකක්ද cried කියන ක්‍රියාපදේ කොටස් දෙක නේද එහෙනම් මේක ඔයා අනිවාර්යයෙන්ම පුතේ why you cried loudly කියලා තියෙන්න ඕනේ ඒ කියන්නේ මේක ඔයා අනිවාර්යයෙන්ම ලියා ගන්න ඕනේ පුතේ reported speech එකේදී කොහමද ඔය ක්‍රියාපද දෙක එකතු කරලා why you cried loudly කියලා නැත්තම් පරිවර්තනය කරද්දී අනිවාර්යෙන් වරදිනවාමයි අනිවාර්යෙන් වරදිනා පුතේ පරිවර්තනය කරද්දී ඔයා මේ විදිහට ක්‍රියාපද එකතු කරේ නැත්තම් හැබැයි එකතු කරන්නේ ක්‍රියාපද එකතු කරන්න පුළුවන් නම් විතරයි මම කලින් දෙකේදී එහෙම එකක් කරාද has gone මම එකතු කරාද නෑනේ has gone එකතු කරන්න බෑ ඊට පස්සේ පළවෙනි එකේ will come කියන එක එකතු කරාද නෑනේ will come කියන එක එකතු කරන්න බෑ හැබැයි do verb එකක් එක්ක තව verb එකක් ආවොත් do හරි does හරි did හරි සමග තවත් ක්‍රියාපදයක් ආවොත් පුතේ ඒ ක්‍රියාපදේ අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕනි ඇයි අර නව දෙනාම බෙදුනේ කොහමද do verb එකකුයි දීලා තියෙන ක්‍රියාපදේ බහුවචනය එතකොට මේ දෙක එකතු කරලා අර මුල් ක්‍රියාපදේ ලැබෙනවනේ මං කියන දේ පැහැදිලිද මයි පුතාලට පැහැදිලිද do verb එකක් එක්ක do හරි did හරි does හරි ඔය තුන් දෙනාත් එක්ක තව ක්‍රියාපදයක් මෙන්න මේ විදියට ලැබුණොත් එහෙම මේ විදියට ලැබුණොත් පුතේ අනිවාර්යෙන්ම ඔයා මේ දෙක එකතු කරලා ලියන්න ඕනේ did cry කියන්නේ cried මෙතන does cry තිබුණා නම් cries වෙන්න ඕනේ මෙතන do cry තිබුණා නම් cry කියලාම තියෙන්න ඕනේ පැහැදිලි නේද මං කියපු දේ බලමුකෝ ඊගාව එකක් ඔන්න ඊගාව එකේ පුතා ශීලා තමයි subject එක does Sheila cook tastily කියන්නේ ශීලා රසට උයනවද right ශීලා රසට උයනවද right ඔන්න ශීලා තමයි subject එක පුතා එහෙනම් does තමයි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ does එක එහෙනම් මෙතෙන්ට යන්න ඕනේ ඔන්න WH question එක අපි phrase එකක් හදනවා මෙහෙම කොහොමද ශීලා ඊට පස්සේ does cook tastily then do verb එකක් එක්ක
තව ක්‍රියාපදයක් ඇවිල්ලා. do verb එකක් එක තව ක්‍රියාපදයක් ඇවිල්ලා කියන්නේ පුතේ අනිවාර්යෙන් ඒක මොකද කරන්න ඕනේ අපි? එකතු කරලා ලියන්න ඕන. does cook කියන එකේ මොකද්ද තනි ක්‍රියාපදය? cooks. එහෙනම් පුතේ අනිවාර්යෙන් ඒක අපි හදා ගන්න ඕනේ මොකක් විදිහටද? right? Sheila cooks tastily කියලා පුතේ ලියා ගන්නට ඕනේ. නැත්තම් වරදිනවාමයි. අවසාන උදාහරණ දෙක පැහැදිලි නේද මොකද උනේ කියලා? අන්න right වශයෙන්. right? මොකද උනේ කියලා පැහැදිලි නේ මම පුතාලට. do verb එකක් එක තව ක්‍රියාපදයක් ආවොත් අනිවාර්යෙන් එකතු කරලම ලියන්න ඕනේ. නැත්තම් අනිවාර්යෙන් පුතේ ඔයා වරද්ද ගන්න. අඩුපාඩුවක් තියෙනවා නම් ඉක්මනට හදා ගන්නවා පුතේ. කියන්නේ මම අර අතින් ලියපු ටික පුතේ අයින් කරලා ඉතින් ටිකත් එක්කම පෙන්නන්නම්. මොකද කීප දෙනෙක්ට මුල ටික පෙන්නලා නැහැ. ඔන්න හතරම තියෙනවා. අඩුපාඩු දෙනවා පුතේ ඉක්මනට හදාගන්න. අඩුපාඩු දෙනවා ඉක්මනට හදාගන්න ඈ. අර එකේ දෙකේ පුතා will come කියන එක එකතු කරන්න බැරි නිසා ඒක එහෙමම තියෙනවා. දෙවෙනි එකෙත් has gone කියන එක එකතු කරන්න බැරි නිසා එහෙමම තියෙනවා. do verb එකක් එක්ක ආවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. did cry cried වෙන්න ඕනේ. does cook cooks වෙන්න ඕනේ. අපි හිතමු කොතන තියෙනවා කියලා do go කියලා. එහෙම නොත් go මයි නේද? do එකත් එක්ක base form එකක් ආවොත් එහෙම මූලික ක්‍රියාපදයක් plural verb එකක් ආවොත් ඒ plural verb එකම ලිව්වනම් හරි. හරි? පැහැදිලි? 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 මං යන්නද? මං යන්නද? මං ගියා. මං ගියා කියන්නේ අපේ presentation එකට යන්න. තප්පරයක් දෙන්න පුතේ මට ඈ. please තප්පරයක් දෙන්න මට තප්පරයක්. please 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 okay. Right. If the verb is those of 9 verbs, we should join the verb accordingly before writing the reported speech. අර අපි උදාහරණෙදි කතා කරා නේද? හතරක් උදාහරණ හතරක් කතා කරේ. ඒකම තමයි අපහු මේ තියෙන්නේ. බලන්නකෝ ඈ. මම මෙන්න මේ විදිහේ example එකක් ගන්නවා පුතා. Teacher asked direct speech එක නේද තියෙන්නේ? direct speech එක ගන්නේ මොකද කමාවක් සහ inverted commas ඇතුළේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. Teacher asked, did she write the essay? ගුරුවරයා ඇහුවා ඇය රචනාව ලිව්වද? මොකද්ද පුතේ අපි කරන්නේ මුලින්ම? right මම මේ වැඩි ටික අයින් කරලා දාන්නම් ඈ. ඔන්න දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. Now we have a question. Okay. ලියන්න එපා පුතේ. ලියන්න එපා මම ලියන ටයිම් එක දෙනවා. Okay. ඔන්න she තමයි පුතේ subject එක. ඉදිරියෙන් ඉන්න helping verb එක තමයි did. එහෙනම් අපි මොකද කරන්නේ? did ගෙනියනවා she ගෙන් එහා පැත්තට. අපිට ලැබෙනවා phrase එකක් she did write the essay. දැන් දන්නවා මොකද කරන්න ඕනේ කියලා. do verb එකක් එක්ක මූලික ක්‍රියාපදයක් base verb එකක් තියෙනවා write කියලා. එහෙනම් did සහ write මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. මොකක්ද දෙන්නේ did write එකතු වුණාම? wrote. did write කියන්නේ අතීත කාලයක්. ඒ කියන්නේ wrote තමයි ලියවෙන්න ඕනේ. එතකොට පුතේ phrase එක වෙන්නේ මොකද්ද? she wrote the essay. she wrote the essay කියලා අපිට ලැබෙනවා. okay. ඔන්න ඕක නම් හරියටම ඔලුවට ගන්න පුතේ. නැත්තම් වැඩේ වරදිනවා. මෙන්න මේ ටික ලියන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ උදාහරණේ ඊතල දාලා ලස්සනට ලියා ගන්න කොටක් දාලා. right? ඊරෙන් පහළ තියෙන ටික ලියා ගන්න.
හරි නේද පුතේ? හරි නේද? Okay, finish. Okay, okay. Okay, now let's make reported speech of questions. දැන් හදමු ප්‍රශ්නවල reported speech එක. දැට බලන්න මාය පුතා. ඔන්න direct speech එකක් අපිට දෙනවා විභාගෙදී. මුලින්ම අපි yes no type එකක් ගමු ඈ. මුලින්ම yes no type එකක් ගමු. yes no type question එකක් දෙනවා පුතේ direct speech එකක් විදියට විභාගෙදී මෙන්න මෙහෙම. My friends asked me, මගේ යාළුවෝ මගෙන් ඇහුවා, are you a clever student? ඔයා දක්ෂ ශිෂ්‍යයෙක්ද? ඔන්න direct speech එක තියෙනවා. අපි මොකද කරන්න ඕනේ? helping verb එක හොයා ගන්නවා. එයාව subject එකකින් එහා පැත්තට ගෙනියනවා. phrase එක හදා ගන්නවා. You are a clever student කියලා. දැන් ඔන්න phrase එක හදාගෙන ඉවරයි. මම අර ගාවෙන් කලින් ගත්ත example එක තමයි මෙතනක් ගත්තේ පුතේ. For the better comprehension වැඩි අවබෝධයක් සඳහා. right? ඔන්න phrase එක හදාගත්තා. ඒ phrase එක තමයි දැන් ඔන්න reported speech එකට අපි ගෙනියන්නේ. indirect speech එකට ගෙනියන්නේ. කොහොමද වෙන්නේ? කමාවට කලින් තියෙන ටික වෙනස් කරන්නේ නැහැ. reporting phrase එක වෙනස් කරන්නේ නැහැ. My friends ask me කියන එක එහෙම්මම ලියනවා. දැන් ඊගාවට ප්‍රශ්නේ පුතේ the comma. පුතේ වාක්‍යවල මතකද sentences වලදී මතකද පුතේ කමාව ඉවත් කරලා මොකද්ද ගත්තේ කියලා. කමාව ඉවත් කරලා අපි that කියන වචනය replace කරා නේද? කමාව ඉවත් කරලා ඒ වෙනුවට that ලිව්වා නේද? හැබැයි පුතේ ප්‍රශ්නවලදී that කියන එක ලියන්නේ නැහැ. yes no type questions වලදී yes no type questions වලදී පුතේ අපි කමාව ඉවත් කරලා ඒ වෙනුවට මෙන්න මේක ලියනවා. My friends ask me කියන එක වෙනස් වෙන්නේ නැහැ. whether හරි if හරි කියන වචන දෙකෙන් එකක් අපි ලියනවා. දෙකම ලියන්නේ නැහැ. වචන දෙකෙන් එකක් අපි ලියනවා whether හරි if හරි කියන වචන දෙකෙන් එකක්. කවුරු වෙනුවටද ලියන්නේ? මෙන්න මේ කමාව වෙනුවට තමයි මේ whether හරි if හරි අපි ලියන්නේ. okay. ඊට පස්සේ පුතේ you කියන්නේ දැන් මගේ යාළුවෝ මගෙන් ඇහුවනම් මගේ යාළුවෝ ඔයා කියලා ආමන්ත්‍රණය කරන්නේ මට නේද? මං ගැන නේද කියන්නේ. එහෙනම් you කියන එක වෙනස් වෙනවා කොහොමද? I විදිහට වගුවට අදාළව ආ කියන එක වෙනස් වෙනවා verse විදිහට. a clever student කියන එක පුතේ noun phrase එකක් නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. පුතේ ප්‍රශ්න වලටත් අර දුන්න වගුව ඒ විදිහටම අදාළයි. ඒකේ තියෙන වෙනස්කම් ඒ විදිහටම කරන්න ඕනේ. You have to make all the changes. right? you කියන එක I වෙනවා. ආ කියන එක verse වෙනවා. ආ කියන එක ver නේද වෙන්න ඕනේ. පුතේ මෙතන ආ තියෙන්නේ you කියලා බහුවචනයක් තියෙන නිසානේ. හැබැයි I එක පාවිච්චි කරන්නේ මොකද්ද? ver නෙමෙයි මොකද්ද? verse නේ. තියෙන ක්‍රියාපදේ අතීත කාලයට යවනවා. හැබැයි ඉදිරියෙන් ඉන්න කෙනාට අනුව ඒක වෙනස් වෙන්න අපි දැනගන්න ඕනේ. නේද? you are හැබැයි I එක ver නෙමෙයි I verse විදියට ලියන්න ඕනේ. පැහැදිලි නේද පුතේ? පැහැදිලි නේද? ඔන්න ඔහොමයි yes no type question එකක් හදන්නේ. චූටි note එකක් ලියා ගන්න ඕනේ අපි. ඒ නිසා අනුමාත්‍රකාව ලියන්න පුතේ. නෑ මේකම ලියන්නකෝ. Now let's make reported speech of questions. right? Now let's make reported speech out of questions. ඊට පස්සේ ඒකේ චූටි මාතෘකාවක් විදිහට ලියන්න yes no type. yes no type. ඊට පස්සේ මම මේ කියන ටික ලියන්න ඕනේ මෙන්න මෙතන. okay? මම මේ කියන ටික ලියන්න ඍජු කතනය ලෙස මම ටයිප් කරන්න වෙයිද ඒක? තේන්නේ නැති වුණොත් නේද? අරෙන්ද ඒක නැති වෙනවා. ඍජු කතනය ලෙස ඍජු කතනය ලෙස yes no
වර්ගයේ ප්‍රශ්නයක් ලබා දී ඇති විට සාමාන්‍ය පරිදි පළමුව වාක්‍ය ඛණ්ඩය සාදාගත යුතුය. පසුව කමාව වෙනුවට whether හෝ if වචන ආදේශ කළ යුතුය. ඉතිරි සියල්ල වගුවේ ආකාරයට වෙනස් කළ යුතුය. ඉතිරි සියල්ල වගුවේ ආකාරයට වෙනස් කළ යුතුය. That is how you make a yes no type question reported speech. අරනේ පුතේ ලියාගත්ත නේද නෝට් එක? Okay 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 right. දැන් ලියමු ස්ක්‍රීන් එකේ පේන එක. අපි මුලින් මෙතනින් උඩ ලියා ගත්තනේ, දැන් මෙතනින් පහළට ලියන්න. එක්සැම්පල් එකයි ලියන්න තියෙන්නේ පුතේ. ඩිරෙක්ට් ස්පීච් එක ලස්සනට ලියලා ඒකේ ඉන්ඩිරෙක්ට් ස්පීච් එක ලියන්න. Okay, finish. You right? You right?
right අපි යමු WH එකට WH වලදී වෙන්නේ මේකයි හොඳට බලන් ඉන්න ඔන්න direct speech එකක් තියෙනවා පුතේ මෙන්න මෙහෙම my friends asked me මගේ යාළුවෝ මගෙන් ඇහුවා who are you ඔයා කවුද මගේ යාළුවෝ මගෙන් අහනවා ඔයා කවුද මොකද කරන්නේ phrase එක හදන්න ඕනේ ඒකට මොකද කරන්නේ helping verb එක තෝරගන්න ඕනේ ඔන්න තෝරගත්තා ඊට පස්සේ මොකද කරන්නේ subject එකෙන් එහා පැත්තට ගෙනියන්න ඕනේ එතකොට ලැබෙනවා phrase එක මොකක්ද who you are එයාව ගෙනියනවා කොහාටද indirect speech එක හදන්න කමාවට කලින් තියෙන ටික වෙනස් කරන්නේ නැහැ පුතේ WH word questions වලදී පුතේ කමාව වෙනුවට මුකුත් එන්නේ නැහැ කමාව වෙනුවට මුකුත් එන්නේ නැහැ sentences වලදී that ආවා yes no type questions වලදී if hari whether hari ආවා but in WH questions we do not replace the comma කමාව වෙනුවට මුකුත් ලියන්නේ නැහැ කමාව අයින් කරලා දානවා විතරයි my friends asked me බලන්න මුකුත් ඇවිල්ලා නැහැ who you කියන එකෙන් අදහස් කරන්නේ I කියන කී අතීත කාලය words my friends asked me who I was පැහැදිලිද right ලියන්න පුතේ දෙවෙනි එක WH type කියලා නැත්නම් WH question කියලා ලියුවා ප්‍රශ්නයක් නැහැ ඒකේ යටතේ මෙන්න මෙහෙම චූටි නෝට් එකක් ලියන්න කමාව ඉවත් වී කමාව ඉවත් වී කමාව ඉවත් වී කමාව ඉවත් වී වෙනත් පදයක් ආදේශ නොවේ වෙනත් පදයක් ආදේශ නොවේ කමාව ඉවත් වී වෙනත් පදයක් ආදේශ නොවේ කමාව ඉවත් වී වෙනත් පදයක් ආදේශ නොවේ කමාව ඉවත් වී වෙනත් පදයක් ආදේශ නොවේ right දැන් ලියන්න පුතේ example එක direct speech එකයි indirect speech එකයි දෙකම ලස්සනට පැහැදිලිව ලියන්න practice දැන් ඉතින් දෙයියනේ කියලා මේ ටික practice කරන්න තමයි තියෙන්නේ okay මම මේකේ ෆොටෝ එකක් ගහලා පුතේ group එකට එවන්න right because the time is over වෙලාව අවසන් වෙලා තියෙන නිසා මම මේකේ ෆොටෝ එකක් ගහලා ඔයාලගේ group එකට දානවා බලාගෙන ලියලා ලබන සතියේ වෙද්දි මේක ලියලා තියෙන්න ඕනේ එදාව අද කලින් එවුවා වගේ මැසේජ් නම් එවන්න එපා පුතේ මේ බැරි වුණා අරකයි මේකයි කියලා අනිවාර්යෙන් ලියලා තියෙන්න ඕනේ නැත්නම් එක එකනා ගෙවල් වල එනවා මං okay එක එකනා ගෙවල් වල එනවා මේකේ ෆොටෝ එකක් ගහලා මම group එකට දානවා එතකොට අද පුතා අපි ඉගෙන ගත්තා today we learnt about how to change a question into reported speech වලින් කොහොමද question එකක් ලියන්නේ කියලා ඉතා අමාරු පාඩමක් very difficult lesson අවංකවම කියනවා නම් අමාරු පාඩමක් උදේ right මේ පැහැදිලි කිරීම තව ටිකක් කරන්න ඕනේ නම් ආපහු පැහැදිලි මදි වගේ නම් මට message එකක් එවලා තියන්න මම ඒතකොට ලබන සතියේදී ආපහු පොඩ්ඩක් මතක් කරන්න and in next week ලබන සතියේදී මම බලාපොරොත්තු වෙනවා imperatives කියන අවසාන කොටස කතා කරන්න එතනින් පුතේ reported speech පාඩම අවසానයි most probably ගොඩක් වෙලාවට ලබන සතියේදී reported speech පාඩම අපිට අවසන් කරන්න පුළුවන් වෙනවා okay right එහෙනම් පුතේ thank you very much for joining with my class today and see you next week මම මේ වන homework එක කරලා තියාගන්න ලබන සතියේ වෙද්දී and see you next week ලබන සතියේදී මුණ ගැහමු okay එහෙනම් හැම දිනාටම බුදු සරණයි good evening and good night අද match එක දිනන්න කියලා අපි ප්‍රාර්ථනා කරමින් අපි class එක එහෙනම් නවත්තමු පුතේ